සරින් හැඟුම් බලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය. බදාදා රාත්‍රයේ අපේ සහෘදයන් සොයන්නේ 90 දශකෙන් මෙහා ලාංකේය ගීත කලාව පෝෂණය කරන්නට විවිධ ආකාරයෙන් දායක වුණු නිර්මාණකරුවන්. එතනදී විවිධ කාලවල විවිධ ආරයන්ගෙන් යුතු ගීත රචනා එක් කරමින් අනේක විද රසිකත්වයන් වෙනුවෙන් ඒවා කුළු ගන්වන්නට ඒවා දියුණු තියුණු කරන්නට නිර්මාණ කරන ගීපද රචකයන් අපි සම්බන්ධ කරගන්නේ. අද අපි මේ වැඩසටහනට කැඳවන නිර්මාණකරුවා ගීත ඇසුරේ විශේෂයෙන්ම මේ ස්වභාවිත ගීත ඇතුලේ ස්වභාවිත කියන ශීර්ෂය යටතේ බොහෝ ගීත ප්‍රමාණයක් නිර්මාණය කරලා තිබෙන කෙනෙක්. හැබැයි ඔහු රචකයෙක් හැටියට තරම් ප්‍රකටව මේ නිර්මාණ ක්ෂේත්‍රය තුළ නොහැසිරුණත් ඔහුගේ ගීත යම් පමණකට ඔබ අප අතරට පැමිණ තිබෙනවා. ඉතින් ඒ නිසාම මේ නිර්මාණකරුවාගේ නිර්මාණ භාවිතය පිළිබඳව අපි විමසන්නටයි සූදානම් වෙන්නේ. අද සහෘද අඩවියේ සහෘදයා පුලස්ති එදිරිවිර. අයබෝවන්. අයබෝවන්. වැඩිපුර ගීත රචනා කරලා ඇතුලේ පේන්නේ නැත්තේ. ඇත්තටම මේ මගේ විනෝදාංශයක් විදිහට තමයි මේ ගීත රචනය යෙදෙන්නේ. මගේ ඇත්තටම වෘත්තිය ඇවිල්ලා චිත්‍ර ශිල්පය. මම ඇවිල්ලා මේ ප්‍රචාරක ශ්‍රේෂ්ඨය කලා අධ්‍යක්ෂකවෙක් විදිහට තමයි මගේ වෘත්තීය ජීවිතය ආරම්භය වෙන්නේ. මම හෙවුඩ් එකකින් එළියට ආපු කෙනෙක්. මට ගීත රචනා ලියන්න නෙමෙයි පොඩි කවි නම් ලියන්න පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා. හැබැයි ඒක කුළු ගැන්නුනේ මං හෙවුඩ් එකට යන කාලේ ප්‍රධානාචාර්යවරයා විදිහට හිටියේ මහගම සේකරයා. එතුමන්ගේ ශිෂ්‍යෙක් වීමත් එතුමන්ට මං බොහොම අමාරුවෙන් මේක පෙන්වන්න මම ලියපුවා පෙන්වන්න ඕනේ කියලා දවසක් එතුමා හම්බෙලා පෙන්නුවම එතුමා මට කිව්ව එකක් තමයි පුතා ඔයා චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ලියන එක කවදාකවත් නවත්තන්න එපා කියලා. ඔබ ඉගෙන ගත්තේ ඔහුගෙන් චිත්‍රද නැත්නම් සිංහලද? චිත්‍ර කලා මේ මොකද්ද හෙවුඩ් එකේ චිත්‍රාංශයේ මා හිටියේ. නමුත් මේ මහකම සේකරයන් හම්බුනාම මේ ලියපු දේවල් ගුණදොස් අහගන්න ඕනේ කියලා මට හිතුණා. මොකද සේකරයනුත් බොහොමද චිත්‍ර ශිල්පියෙක්. ඒක තමයි චිත්‍ර ශිල්පියෙක් කියන තමයි එතුමා ඒකේ විදුහල්පතිවරයා හිටියේ. ඒ නිසා මං ගැන කිසි විශ්වාසයක් තිබුණේ නැහැ මගේ රචනා පිළිබඳව. මේ මං කියන්නේ 73 වසරේ. ඉතින් මම ගිහිල්ලා පෙන්නුවම ඉතාලම සුන්දර ගීත නිර්මාණයක් නිර්මාණකරණයක් වගේ තියෙනවා. ඒ මේක දිගටම කරන් යන්න කියලා මට සහතිකයක් දුන්නා. උත්තේජනයක් ඇති කරලා. ඒකට ඒ අනුව තමයි මට විශ්වාසයක් ඇති වුණේ මට මගේ ලිවීම යම් තැනක තියෙනවා කියලා. මොකද අපිව කාටවත් පෙන්වන්න නැතුව අපිම විශ්වාසයක් ගොඩනගා ගන්න නැතුව අපි පසුබානවනේ. ඉතින් කාගේ හරි අන්නේ වගේ තල්ලු කිරීමක් අත් උදව්වක් විදිහට ඒ වචනේ මම ප්‍රොජෙක්ට් අරගෙන මම ඉදයිදම ලියන්න ගත්තා. මේ අවස්ථාව අහු වුණේ බොහොම පහුවෙලා. ඒ වාරේ මේ නිර්මාණ කල්ලියට ආපු එක ලොකු දෙයක්. එහෙමයි. ඒ අනුව අපි ඔබේ නිර්මාණයකින් අද වැඩ කටයුතු පටන් ගමු. ඔබට ඔබේ නිර්මාණ මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවද? ඇත්තටම එහෙම ගොඩාක් ගීත රචනා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. ඒ අතරිනුත් මම ගොඩාක් අලුත් අයට ලියලා දෙනවා. මොකද මගේ කඩදාසියේ තියෙන ගීතයක් කාගේ හරි හඬින් සංගීතයක් නිර්මාණය වෙලා ගීතයක් බවට පත් වෙනවා නම් මට ඒක තමයි මම හිතන්නේ රචකයෙකුට තියෙන ලොකුම ආසාව. ඉතින් ඒ නිසා මම මගේ ගීත රචනා බොහොමයක්ම ආධුනිකයන්ට ලබා දුන්නා. නමුත් මට අවස්ථාව ලැබුණා ප්‍රවීණයන්ට ගීත ලබා දෙන්න. ඒ ලබා දෙන්න හම්බෙච්ච පසුව ගීත ඉතින් 50කට ආසන්නී හෝ ඊට වැඩියෙන් පොඩ්ඩක් කරලා ඊට වඩා නම් කරලා නැහැ. හරි. පළමුවෙන්ම තෝරන ගීතය ඔබ. ඔව්. දැන් මේක මම මේ වැඩසටහන ආරම්භ කරන්නටත් බෞද්ධ ගීතයක් බෞද්ධ තේමාව තියෙන ගීතයක් තෝරගන්නවා. ඒ වගේම මම කිව්වා මම චිත්‍ර ශිල්පියෙක් කියලා. ඒ නිසා මේ අපේ ශ්‍රේෂ්ඨ කලාව අපේ පැරණි මහා කලාකරුවන් පිළිබඳව මට අදහසක් ආවා. අපි සැරිසරනකොට මේ පොළොන්නරුව ගිහිල්ලා නරඹනකොට මම දැක්කා මේ බුද්ධ පිළිමයක් මේ සැතපෙන පිළිමය. ඉතින් මං හරිම ආස මේ නිර්මාණයක් ලාංකික නිර්මාණ අතර. එතනම මේ පිළිමයක් මේ පිළිම වහන්සේලා
කීපයක්ම තියෙන නිසා ඇත්තටම කලාගාරයක් වගේ එතන. මම හරි වෙලාවක් එතන ඉන්නවා. ඒ නිසා මට ඇතිවෙච්ච පහන් සිතුවිල්ල මම ගීතයක් බවට පත් කරා. ඒතර මේක ඇත්තටම මම හිතන්නේ මගේ අතින් ලියුනේ 2005 වසර අතරතුර. මේ අවුරුදු 5 අතරතුර. මම ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කරේ. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කැඳෙව්වා මේ වෙසක් භක්ති ගීත සඳහා සේවකයන්ගෙන් පද රචනා. එතකොට මේ එඩෝ ජයකොඩි මහත්මයා සෞන්දර්යයන් සිටියා. ඉතින් අපි කීප දෙනෙක් ඒවට යොමු කරා. මගේ මේ ගීතය එදා තේරුණා භක්ති ගීත වැඩසටහන. නමුත් අද ඒ ගීතය නෙමෙයි මේ තියෙන්නේ. අද කියන්නේ පද රචනයේද ඒකම තමයි. නමුත් අද පද රචනය තියෙන්නේ මගේ මේ සංගීතය නිර්මාණය කරන්නේ විජේසුන්දර වේරගොඩ මහත්මයා. ගායනය කරන්නේ මේ නවක ගායකයෙක්. ඔහු මේ තරු ගායකයෙක්. ඔහුගේ නම තමයි මේ ප්‍රින්ස් සංජය. අපි අහලා බලමු මේක ඒ විහාරේ ගල් විහාරේ බුදු පිළිම වහන්සේ ගැන කියවෙන්නේ. ඒකින් මම කියවෙන්නේ අද මෙවන් නිර්මාණ සිද්ධ වෙන්නේ නැත්තේ කියන කෝණයෙන් කියන්නේ විශේෂයෙන්ම චිත්‍ර ශිල්පියා ගැන මේ කියවෙන්නේ එතන. මේ මූර්ති ශිල්පියා ගැන. රළු කළු ගල් කුළු මතු පිට මුදු කොට නව මුදු බුදු ගුණ මතු කොට කැටි කොට පෙරහෙල විස්කම් ලොවටම පෙන්වන පුලතිසිපුර ගල් වෙහෙරේ සතපෙන පිළිම වහන්සේ ඇදී දිවෙන සිත රැඳී එකම තැන සමාධිගත වෙයි නිවි නිවි හද බුද්ධාලම්බන ශ්‍රද්ධාවෙන් නැගි සාදුකාරයෙන් සසලේ වන පෙත රළු කළු ගල් කුළු මතු පිට මුදු කොට නව මුදු බුදු ගුණ මතු කොට කැටි කොට පෙරහෙල විස්කම් ලොවටම පෙන්වන පුලතිසිපුර ගල් වෙහෙරේ සතපෙන පිළිම වහන්සේ ගලා හැලෙන මෙත් මුදිතා ගුණ කඳ නෙළු කලාකරුවානෙනි පින්බර එවන් පිනෙන් නුඹ නිවන් දකින්නැති මෙවන් පිළිම යලි ඉදිනෝනේ තව රළු කළු ගල් කුළු මතු පිට මුදු කොට නව මුදු බුදු ගුණ මතු කොට කැටි කොට පෙරහෙල විස්කම් ලොවටම පෙන්වන පුලතිසිපුර ගල් වෙහෙරේ සතපෙන පිළිම වහන්සේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද පුලස්ති එදිරිවීර සමග අපි සහෘද අඩවියේ මේ
ක්‍රමික විදිහට යමින් ඉන්නේ. ඊළඟට ඔබේ නොවන ඔබ කැමති ගීතයක්. ඔව් මම මගේ නොවන ගීත අතරින් මම ගොඩාක් කැමති ගීතයක් තමයි බෝමළුවේ මල් සුවඳට කියන ගීතය. ඒ ගීතය මම වඩා කැමති වෙන්න හේතුව ඉන්නේ ඒ ගීතයේ මේ පද රචනයේ නිර්මාණය වෙන ගලාගෙන ආපු ක්‍රමයට. සහ එහි සංගීත නිර්මාණය කරන්න සංගීත හැඩතලයට. ගායනය ගැන ඉතින් අපි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. සනත් නන්දසිරි මහත්මයාගේ මధుර හැඟුම්බර හඬ මුසු වෙලා සහ එතුමාම තමයි සංගීතය නිර්මාණය සංගීතයේ එතුමාගේම සංගීතයත් එක්ක මේක ඉතාම සුන්දර ගීතයක් බවට පත් වෙනවා. දැන් මේකේ මට එහෙම ප්‍රිය කරන්න හේතු වුණ කාරණාව තමයි මේ ගීතය ඇත්තටම සංකල්පයේ මතුවෙන්නේ පුංචි හාමුදුරු කෙනෙකුට ඇතිවෙන හැඟුම්. දැන් මේ ගීයක් විදිහට ඉඳලා පුංචි දරුවෙක් බවට පත් වෙලා ඉඳලා එකවරම මහාන වෙනවා. දැන් මේ දෙලෝ අතර මේ දරුවා ජීවත් වෙන්නේ. පන්සලේ හිටියට එයාගේ හිත තියෙනවා ගෙදර අම්මා ගාව කෙලිසෙල්ලම් කරපු යාළුවෙක් එක්ක. හැබැයි ඔහු දන්නවා ඔහු ස්වාමීන් වහන්සේ හාමුදුරු කෙනෙක් කියලා. සාමාන්‍යතර හාමුදුරුවෙක් කියලා. ඉතින් එතකොට කොහොමද මේ සිතුවිල්ල එකපාරට එයාට පහළ වෙන්නේ? දැන් ඕනම දෙයක් අපි දැන් චිත්‍රපටියක වුණත් යම් පසු අතීතයකට සිදුවීමකට යන්නට මොකක් හරි සිදුවීමකින් යන්නේ. දැන් මේක ඒ හැඩතලේ මේ ගීතයේ තියෙනවා. දැන් බෝමළුවේ මල් සුවඳත් එක්ක කිරි සුවඳ දැනෙනවා මේ දරුවට. මොකද අපි බෝමළුව කිරි නහවනවනේ. එතකොට අන්නේ කිරි සුවඳ දැනුණාම තමයි එයාට එයාගේ අම්මගේ කිරි සුවඳත් එක්ක අම්මගේ ආදරේ මතක් වෙනවා. දැන් හරි ලස්සනට ඒක මේ දරුවාගේ හැඟීම සංකේතයක් මගින් අරන් එනවා. එකපාරම කියන්නේ ගීතේ පටන් ගන්නකොටම මගේ අම්මා කොච්චර මට ආදරේද අම්මා ගාව ඉන්න පුළුවන් නම් ආසයි කියලා කියන්නේ. නමුත් ඒකට ප්‍රවිෂ්ඨ වීම ඉතාම සුන්දරයි. ඒ ප්‍රවිෂ්ඨ වීම තුල කෙලින්ම මෙයා ගොඩනගනවා ක්‍රමානුකූලව. ඒ දරුවාගේ හැඟුම්. එයාට සෙල්ලම් කරන්න යන්න ඕන පිට්ටනිය තියෙනවා. ඒක යන්න විදියක් නෑ. එහෙම යනකොට පොඩි හාමුදුරුවෝ කියලා ළමයි වැඳ වැටෙනවා යාළුවෝ. ඉතින් කොහොමද සෙල්ලම් කරන්නේ? අම්මා ගාවට එන්න විදියක් නෑ. ඒ මහා ඛේද වාචකයක්. මේ හාමුදුරුවන්ගේ පුංචි හාමුදුරුවන්ගේ මනස මේ ගීත රචකයා නිර්මාණය කරනවා. අවසානයේදී ගීතයේ අවසානයේ ඊටව සුන්දර ලෙස පද රචනයෙන් අපිට පෙන්වනවා. දැන් මේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ පන්සලේ ඉන්නකොට එයාට කොහෙන් හරි ඇහිලා හරි එයාගේ අවබෝධයක් තියෙනවා මේ දරුවෙක් මහාන කරාම හතර වර්ගයේම නිවන් දකින්නවා කියලා. ඉතින් නිවන් දකින්නවා කියන්නේ නැවත ඉපදින්නේ නැහැ. ඒ වගේ හැඟීම දරුවට තියෙනවා. ඒ නිසා මෙයාට එකපාරට කල්පනා වෙනවා දැන් හතර වර්ගයේම නිවන් ගියන් පස්සේ දැන් මේ ප්‍රශ්න මොකුත් නැහැ. මං අම්මා ගාවට ඇවිල්ලා අම්මගේ තුරුලේ ඉන්න පුළුවන් කියලා හිතනවා. හිතපු ගමන් මේ ළමයාට එකපාර මතක් වෙනවා හතර වර්ගයේම නිවන් ගියා නම් අම්මත් නිවන් ගිහිල්ලානේ. මං කොහොමද අම්මා ගාවට එන්නේ? එතනින් මේ ගීතේ නතර කරනවා. දැන් අපේ ගීතවල ගොඩක් වෙලාවට තියෙන්නේ මේ මුල් කොටස නැවත බොහෝ ගීතවල නැවත අවසානයේ ගායනය වෙනවා. නමුත් මේ සනත් නන්දසිරි මහත්මයා මේ ගීතය මං කිය අර ගීතයේ හැඩතලේ එතනින් නිමා කරනවා. එතනින් එහාට නැවත ගීතේ යන්න බෑ. ඊළ වැඩක් නෑ. එතනින් පස්සේ මේ ගීතය සම්පූර්ණ නිමා කළ යුතු සුදුසුම තැන. ඒ නිමාවත් ආරම්භයත් නික ගලාගෙන ආපු මැදත් සියල්ලම සුන්දරව නිර්මාණය වෙච්ච ඉඳා අංශ තුනෙන්ම ඉතාම හොඳ ගීතයක් විදියට මම රස විඳින ගීතයක්. සුපුරුදු උණුහුමකට සිත ඇලි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වන්නේ
කැලේ මැදින් එන්න හිතයි නොඹ ළඟට සැනින් එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා මලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු ඔනොහොමකට සිත ඇලි ගේ දොර සෙල්ලම් පෙටිය මතක් වන්නේ දංබොයිතියා කැලේ මැදින් එන්න හිතයි නොඹ ළඟට සැනින් භවයෙන් භවයෙන් පෙරුම් පුරාමම වුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මී ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතෙර වෙලා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සහෘද අඩවේ පුලස්ති එදිරිවීර සමග අපි මේ කතා කරමින් ඉන්නේ පුලස්තිට මේ මහගමසේකරයන්ගේ ආభాසයත් එක්ක නැත්නම් මහගමසේකරයන්ගේ හඳුනා ගැනීමත් එක්ක ඒ කතාබහත් එක්ක සේකරයන් වගේ කෙනෙක්ගෙන් මොන වගේ ගුරුහරුකම්ද ලැබුණේ? කියන්නේ මොන වගේ මගක්ද ලැබුණේ? දැන් ඔබ ඒ කරපු නිර්මාණ පෙන්වුවට පස්සේ ඔහුගෙන් ඒ ලැබිච්ච උපදේශයන් මග පෙන්වීම කොහොමද ඔබේ ගීත රචනා වෙනුවෙන් යොදවා ගත්තේ? ඇත්තටම මග පෙන්වීමක් එහෙම වුණා කියන්න බෑ. මොකද ඇත්තටම එතුමාගේ ගී පරිශීලනය කිරීම මග පෙන්වීමක්. නමුත් මට තිබුණේ මට ගීත ලියන්න පුළුවන්ද? මගේ ගීත නිර්මාණ තුල යම් දෙයක් තියෙනවද? ගීතවත් බවක් තියෙනවද? මේ ගීත නිර්මාණයට මා යොදාගෙන තියෙන මේ ප්‍රස්තුතියන් ගැලපෙනවද? එහෙම සැකයක් තිබුණා. මොකද මමනේ මගේ ගීත හරිද වැරදිද හොයන්න ගියේ. එහෙම වෙලාවක මට මේ මෙතුමා මුණ ගැහෙන්න ඕන. හැබැයි මේ එතුමා ටිකක් වැඩි කතා බහ කරන කෙනෙක් නෙමෙයි. නෑ මං කොහොම හරි එක දවසක් ගියාම මට
ඇතුළේ ඉන්නවා කියලා කාර්යාලය ඇතුළේ ඉන්නවා කියලා හිතලා මං ඉස්සරහට වෙලා ඉන්නකොට කාර්යාලය එළියේ ඉඳන් ඇවිල්ලා මාව දැකලා මාව එක්කන් ගියා. ගිහලා එවෙලෙම ඉඳ ගන්න කියලා මගේ කාරණාව අහලා එවෙලෙම කියෙව්වා. කියවලා බලලා පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් කිව්වා මගේ වගේ නිර්මාණයේ තිබිච්ච සුදුසු වෙනස්කම්. හරීම සුන්දර දවසක් ඒක. ඒ සහතිකය මට ලිඛිතව නෑ. හැබැයි හදවතේ තියෙනවා මම මෙතෙන්ට ගමන් කරේ යම් තැනකට මං ඉන්නවනම් ඒ එතුමා දීපු ශක්තිය මේ සහතිකය තමයි මම මෙතෙන්ට අද ගේන්න හේතු වුනේ. හොඳයි. ඒ අනුව ඔබ ඊළඟට තෝරන ගීතය. ඉතින් ඒ අන්නේ මගේ ගමන් මගේ මහගම සේකරයන් වාගේම මට අත දීපු කෙනෙක් තමයි දයන් විතාරණයන්. දයන් විතාරණයන් නොවන්නට නොහිටින්නට මගේ ගීත කඩදාසි මත තියෙයි. මහගම සේකරයන්ගේ මග පෙන්වීම මත ලියුණාට ඒක ගීත බවට පත්ුනේ නැහැ. මං ගොඩක් ප්‍රවීණයන් හම්බෙන්න ගියා. ප්‍රවීණයන්ට දුරකථන ඇමතුම් දුන්නා. තැපෑලින් පද රචන ඇරියා. නමුත් මේ ඊටාම සුන්දරයි කියනවා ගීත. නමුත් එකක්වත් ගීතවත් තුන්නේ නැම දවසක් දාන් විතාරයන් හම්බෙන්න යනවා. දුරකථන ඇමතුමක් දුන්නා මට එන්න කිව්වා. මම ගියා. ගියා මගේ ගීත ලියාගෙන ගියව පෙන්නුවා. පෙන්නුවම එයා කිව්වා මේ ගීත මට හරියන ඒවා නෑ බෑ ඔයා ලස්සනට ලියනවා කියලා මට එවෙලෙම දුන්නා. මුලින් සංගීතය නිර්මාණය කළා තිබුණු කැසට් එකක් දුන්නා. මෙන්න මේකට පුළුවන් නම් සින්දුවක් ලියන්න. මේක දැන් කීප දෙනෙකුට ලියන්න දුන්නා. මේකට මම ඔයාලට අවස්ථාවක් දෙන්න ලියන්න කියලා. හැබැයි හෙට උදේ මට කැසට් එක ඕන. ඔයා මොනවා හරි රෙකෝඩින් එකක් අරගෙන මට දෙන්න කියලා. මම එදාම රෑම ලිව්වා. එයා කිව්ව විදිහට ලිව්වා. එයාට කිව්වේ 60 දශකයේ 70 දශකයේ වචනේ ඉන්න ඕනේ කියලා. ලියලා මං උදේ ගිහිල්ලා කැසට් එකත් එක්ක පද රචනය දුන්නා. දුන්න ගම මෙයා ඒක අරගෙන කියෙව්වා එයාගේ මෙලඩි එකට. ගායනා කරා. ගායනා කළා කිව්වා මේක හරියටම හරි. මේක මං ගායනා කරනවා කියලා. ඒක ලොකු සතුටක් මට දැනුණා. හැබැයි මාස ගාණක් යනකම් ඒ සතුට පොඩ අඩු වෙලා මගේ අතහැරලම ගියා. නමුත් දෙක දවසක මට එන දුරකථන ඇමතුමක් මම දයන් ඔය ගීතය ආව දවසේ රෙකෝඩ් කරනවා. අහවල් මේ ස්ටුඩියෝ එකට එන්න කියලා. ඉතින් අන්නේ එදා ඒ අවස්ථාව ලැබුණා මට ප්‍රවීණයෙකුගේ හඬින් මගේ ගීතයක් නිර්මාණය වෙන්න. ඒ අවස්ථාවේ නිර්මාණය වෙච්ච මේ ගීතය තමයි මම දැන් ඊළඟට තෝරගෙන තියෙන්නේ. නැගී ඈත පුංචන්ද්‍රයා කියන ගීතය. මේක මම මේ නිර්මාණය කරන්නේ නිර්මාණය කළා තියෙන සංගීත ඛණ්ඩයකට වචන දැමීමෙන්. දිනේෂ් සුබසිංහ දිනේෂ් සුබසිංහගේ සංගීතය. දිනේෂ් සුබසිංහත් එවකට මේ ප්‍රවීණයෙක් නෙමෙයි. කොයි කාලෙද මේ මං හිතන්නේ 2008 2005 වගේ. එතන හු අර DRC members කියන සංගීත කණ්ඩායම කාලේ. ඒ කාලේ. එතකොට එයත් ඒ කියන්නේ අපි සම්පූර්ණම ආධුනිකව දෙන්නෙකුට මේ අවස්ථාව දැන් විතරක් දුන්නේ. ඉතින් ඇත්තම මට වඩා දිනේෂ් එයාගේ අංශයෙන් බොහෝ දුර ගිහිල්ලා තිනවා. ඉතින් නිසා මම හිතන්නේ දැන් විතරණයන්ට ගරු කිරීමක් වශයෙන් මේ ගීතය මගේ ගීත කොන්නින් අද තෝරගන්නවා. නැගී ඇත පුංචන්ද්‍රයා හිනහෙවි තරුවාදී අපේ සීන මල් පීදිලා ඔබ මාගේ කුමරී වෙලා නැගී ඇත පුංචන්ද්‍රයා හිනහෙවි තරුවාදී අපේ සීන මල් පීදිලා ඔබ මාගේ කුමරී වෙලා මගේ ජීවිතේ ගියේ සංගීතය ඔබගේ රමණීය යුග ගීත ගයමු දයාවේ සතු
සතුටේද කඳුලේද නොබැඳී බැඳීලා අපි ළඟයිමු සෑමදා දෙහදේ නැගී පිපුණු පෙම් ප්‍රාර්ථනාවෝ පරදී වේවා සදා ඔබ මාගේ කුමරී වෙලා බවෙන් බවේ පැතුව පැතුමන් සැබෑවි හැමදාම මාගාව රැඳිලා සිනාසි රැපාය ආතාරකාවක් වගේ දිදුල නොනිවී සදා දැල්විලා මානෙත් ළඟින් ඉන්න මානෙත් වගේ නුඹ රැකගන්නේ සෑමදා නැගී ඇත පුංචන්ද්‍රයා කිනහෙවි තරුහාදී අපේ සීන මල් පීදිලා ඔබ මාගේ කුමරී වෙලා නැගී ඇත පුංචන්ද්‍රයා දිනෙහි තරුහාදිලි අපේ සීන මල් පීදිලා ඔබ මාගේ කුමරී වෙලා ඔබ මාගේ කුමරී වෙලා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද පුලස්තී දිරවීරත් සමග අපි සහෘද අඩවීමේ ගත කරමින් ඊළඟට ඔබේ නොවෙන ඔබ කැමති ගීතයක් තෝරන්න කිව්වොත් කාගේ ගීතයක්ද ඔබ තෝරන්නේ? මං ගන්නවා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක්. මේ ගීතය ලියන්නේ බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයා. ඇත්තට මේක බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයාගේම අත්දැකීමක් හැටියට එතුමා සඳහන් කරලා තියෙනවා. දැන් ඇත්තටම එතුමාගේ නෙමෙයි බහුතරයේ අත්දැකීම. ඒ කියන්නේ අපේ යුගයේ හිටපු අයගේ. මේ ගීතේ වන්නි වනපෙතේ කියන ගීතය. දැන් මේ ගීතය එතුමා කියනවා එතුමාගේ තාත්තා හරිම සුන්දර ගැමියෙක්. ඒගොල්ලෝ බොහොම දුෂ්කර පළාතක ජීවත් වුණේ. ඒ කාලේ අද වගේ නෙමෙයි බෙදා හදාගෙන ජීවත් වුණේ. කෑම බීම පවා බෙදා හදාගෙන උදව් වැඩක් කරන්න ගියාම අත් උදව් දෙමින් එයාගේ වැඩේට මම මගේ වැඩේට එයා එහෙමනේ සහයෝගයෙන් ජීවත් වුණේ. ඉතින් එහෙම ජීවත් වෙච්ච පියෙකුගේ පුතෙක් විදිහට ඉගෙනගෙන කොළඹට එනවා. කොළඹට ආවම මේ කොළඹ ලැබෙන සොච්චමින් යයි වචනෙම පාවිච්චි කරලා තියෙන ගීතේ සොච්චමින් මේ ජීවත් වෙන්න බෑ. ඉතින් එයා හරි කනගාටු වෙනවා. මේ ඒ වගේ තාත්තා කෙනෙකුගේ පුතෙක් වෙලා දැන් මේ ගේ දොරවල් වහගෙන කන්න වෙලා තියෙනවා. ඇයි තව කෙනෙක් එයි ආවොත් දෙන්නේ වෙයි කියලා. හැබැයි එයා ඒක ගොඩක් වෙලාවට ඒ ගැන පසුතැවිලි වෙනවා. දැන් සමහරු හරි කැමැත්තෙන් ඒක කරන්නේ. නමුත් මෙයා කරන්නේ අකමැත්තෙන් කළ දෙයක් කොලහැක්කක් නැති නිසා. දොර ජනෙල් වසා තනිවම බුදති බොහෝ දුකින්. එහෙම ඉවර වෙන්නේ. ඒ බොහෝම දුකින් තමයි මේ වැඩේ කරන්නේ. කැමැත්තෙන් නෙමෙයි. ඉතින් ඇත්තටම අපේ ඉතිහාසයත් බලනකොට අපේ තාත්තලාගේ විදිය බලනකොටත් මේක ඉතින් මටත් සමීප වෙනවා. අපිටත් දැන් වෙලා තියෙන්නේ මේ
බණ්ඩාර හැලියකට මහත්තයර වෙච්ච එකම තමයි. දැන් ඒකේ තව ලස්සන තැනක් එතුමා මේ සාකච්ඡාවෙත් කියනවා මේ වන්නි වනපෙතේ ගීතයේ යාගේ තියෙනවා වන්නි වනපෙතේ නැතිනම් ගම් දනව් පුරා නිවහන කියලා. දැන් මේ ගීතයේ එතුමා සඳහන් කරලා තියෙනවා මේ ගීතය ලියනකොට එතුමාගේ අතින් ලියවිච්ච වචනයක් ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා විසින් අයින් කරන්නද කියලා හෙව්වා කියලා. දැන් එතුමා ලියලා තින්නේ වන්නි වනපෙතේ නැතිනම් ගම් දනව් පුරා නිවහන කියලා. දැන් ඒක ඇත්තටම මේ පද රචනයේ මාත්‍රා ගාන එනකොට මේ හරියට මාත්‍රා ගාන එන්න තමයි එතුමා ඒක ලියලා තියෙන්නේ. පද දෙකේම. රෝහණ මහත්තයා කෝල් කරලා ඇහුවලු මේ නැතිනම් කියන වචනේ නැතිනම් හොඳ නැද්ද කියලා. ඉතින් අනේ කමන්නේ නැහැ හොඳයිනේ කියලා. දැන් මේ ගීතය අහනකොට තේරෙනවා ඒ වන්නි වනපෙතේ ගම් දනව් පුරා කියලා ඒක විරාමයක් තියලා මේ සංගීතය හදලා තියෙනවා. ඇත්තට නැතිනම් කියන වචනේ ඇත්තටම අවශ්‍ය නැහැ. දැන් ඒකෙන් මම කියන්නේ මේ ගීතයක් නිර්මාණය කරනකොට මේ තුන් දෙනාගේම දායකත්වය අතිශය වැදගත් වෙනවා. ඉතින් සංගීතඥයාට සාහිත්‍ය දැනුම තියෙන්නත් ඕන. ඒ වගේම ගීත රචකයෙකුටත් පොඩි මේ මාත්‍රා පිළිබඳ තාල පිළිබඳ යම් දැනුමක් අවශ්‍යයි. ඒ නිසා මෙන්න මේ එකමුතුව මේ ගීතයේදී අර වෙනස්කම මං හිතන්නේ ගොඩාක් ගීතයට සුන්දරත්වයක් ඇති කරලා තියෙනවා. පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ජීවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ජීවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් තනිවම එන්තයයි කියා ගමටම බත්ගුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින් ජාතවී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී පින්න බැසහිලි නගරය අසල දූ පුතුන් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් පරපුර දුන්නු දන් ඇටත් සිත තුළ මාසෙකට වරක් ලැබෙනුයේ සොත්තමක් බැවින් කන්ටගත් ගමන් බත් පත කවුරුවත් එතැයි එය වැඩ දුරජනෙන් වසා තනිවම උදිති බෝදුකින් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය. අද පුලස්ති එදිරවීර සමග අපි මේ සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ චිත්‍රකර්මය ඔබේ වෘත්තිය හැටියට තෝරගන්න කල්පනා කළේ. මං ඇත්තට පුංචි කාලේ ඉඳන්ම මේ චිත්‍ර ශිල්පයට දක්ෂතාවයක් තිබුණා. මම හම්බු කිසි මගේ කියන්නේ පවුලේ කවුරුවත් සමාජිකයෙක් චිත්‍ර ශිල්පියෙක් කියලා හිටියේ නැහැ. නමුත් මන් දන්නේ නැහැ මොකක් හින්දාද කියලා මං හරිම ආසයි චිත්‍රයට. හැබැයි එක ඛේද වාචකයක් වෙනවා 6 වසරේදී මේ බෙදනකොට මම පොඩ්ඩක් පුවම් පසුගාමී කාලේ. දැන් තමයි ටිකක් හරි මේ මම දැන් කලාකරුවෝ ගොඩක් එහෙමයි. ටිකක් කම්මැලි. නෑ නේ මක ඉදිරිපත් වෙනවා අඩුයි. කම්මැලි නෙමෙයි. චිත්‍ර ශිල්පියෝ කොහොමත් කම්මැලි. ඒ 아무ත් ඒක ඇතුලේ තියෙන වෙන නිර්මාණාත්මක ඒක වෙලා තියෙන්නේ වැඩි පටන් ගත්තාන් පස්සේ නවත්තන්න හම්බෙන්නේ නැහැ. පටන් ගන්න තමයි ටිකක් ස්ටාර්ට් එක තල්ලු. ඉතින් නිසා මමයි තව ලක්ෂ්මන් කියලා යාළුවෙක් හිටියා. ඔය බෙදන වෙලාවේදී අපි දෙන්න ඉතින් චිත්‍ර වලට යනවා. දැන් ගොඩාක් වෙලාවට මේ චිත්‍රාංශයට තමයි මේ ළමයි යන්නේ. මොකද නැටුම් එකට යන්න බෑ පොඩ්ඩක්වත් නටන්න බැයි නං. සංගීතයටත් එහෙමයි වාදනයක. නමුත් චිත්‍රයේ මොකක් හරි ඇඳලා ඉන්න පුළුවන් බේරිලා. ඒ නිසා මේ බේරෙන්න ඕන කට්ටිය ගොඩක් චිත්‍ර වලට යනවා. චිත්‍රයේ සෙනඟ වැඩි. ඉතින් අපි දෙන්නත් ওই මින් සීරියේ පත්තට වෙලා ඉඳලා අපි දෙන්න ගිය ගමන් අපිට කිව්වා නෑ නෑ දැන් මේකේ ළමයි වැඩි. ඕගොල්ලෝ යන්න මේ සංගීතයට හරි නැටුම් එකට. ඒ වගේම මම සංගීතයට හරි ආසයි. ඒක තමයි මේ ගීත රචනයේ පැත්තට එන්න හේතු වෙන්නේ. අපිටත් දැනුණා ඒක අපිට ආශිර්වාදයක් විදියට. යයියන් සංගීතයල අපි දෙන්න සංගීතයට ගිහිල්ලා දැන් ඉන්නවා කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔය අත්තල් ගායනා වුම කර කර ඉන්නවා. ඉතින් අත්තල් ගායනා දවසක් කරන්න ගිහිල්ලා මේ කවුද මේ පිටින් සුතියෙන් පිට කියන්නේ කියලා අපි දෙන්න තමයි ඊට පස්සේ මම කිව්වා දැන් අපි ගායනා කරන්න යන්න ඕනේ කට හොල්ලෝල් ලිමු. මොකද ගායනා කරන්න ගියොත් අපේ වොයිස් එක මාරු වෙලා වෙන බැහැ. ඉතින් ඔහොම ඉතින් හරි සුන්දරව ඒක ඉන්නකොට දවසක් එක වෙලාවක් තිබුණා අපේ විෂයකට ගුරුවරයෙක් ඇවිල්ලා හිටියේ නෑ. ඒ වෙලාවේ විදුහල්පතිතුමාගේ ආසන්නෙම අපේ පන්තියේ තියෙන්නේ. එතුමා ආවා. එතුමා ඇවිල්ලා අපිට මොකද්ද දේශනයක් දුන්නා. එතුමා ටිකක් තරබාරු බඩත් පොඩ්ඩක් තියෙන හොඳ මේ හැඩතල තියෙන චරිතයක්. මම මෙයා දිහා බලන් ඉන්න මෙයා මොනවා කියනවද මම ඒවා මට මතක නෑ. මම එයා දිහා බලන් ඉඳලා ඊට පස්සේ එයාගේ පන්තිය ඉවරලා ගියා. ඊළඟට පන්තිය වාර ගුරුතුමාගේ විෂය තියෙන්නේ ඉතිහාසය වගේ මට මතක. මේ වෙලාවේ ඉතිහාසයේ පන්තිය පටන් ගත්තම මම දැන් අර මතකයේ තියෙන අපේ විදුහල්පතිතුමාව අඳිනවා කොලේක. දැන් මේ කොලේ අඳිනකොට මගේ යාළුවා එහා පැත්තේ ඉඳගෙන එක එකව කියනවා. තව බඩ පොඩ්ඩක් වැඩි කරන්න. හරිම කියනවා. ඒ කියන දේවල් අනුව අපේ ගුරුතුමා බලන් ඉඳලා තියෙනවා. අපි දන්නේ නැහැ. අපි මේකේ රස වැටිලා ඉන්නේ. ඔක්කොම වන්දිය නවත්තලා බලන් ඉන්නවලු ළමයි කියන පස්සේ. අපි දෙන්න වැඩ. අර මගේ යාළුවාගේ තියෙන විවිධ ඉරියව් නිසා තමයි මේක වැඩේ අපි ගුරුතුමාට පේන්නේ. ගුරුතුමා සම්පූර්ණ දෙන්නම නවත්තන්න වැඩේ දෙන්නම නැගිටින්න කිව්වා. වහන්න එපා පොත කිව්වා. දැන් ඒගොල්ලෝ හිතුවේ මං හරි මොකක් හරි නරක වැඩක් කරනවා කියලා. අරයාගේ ඉරියව් නිසා. ආව ගමන් දැක්ක පොත. කෙලිම පොත අරන් ප්‍රින්සිපල් ගාට ගියා. ඒ ගමන් ඉතින් ප්‍රින්සිපල් කියන හරි සරයි. ඉතින් අපි දෙන්න දැන් හිටගෙන ඉන්නවා බය වෙලා. ළමයි අහනවා මොකද්ද කියලා කිසි දෙයක් උත්තර දෙන්න බෑ. අපිට එන්න කිව්වා. අපි ගියා. ගිය ගමන් මේ මාව දැන්ද කියලා ඇහුවා. ඒක ඇහුවේ. ඒ කියන්නේ විදුහල්පතිතුමා අඳුරගෙන. මං දෙන්නම කතා කරේ නෑ. හරි කවුද ඇන්ද කියලා ඇහුවා. දැන් ඒකට උත්තර නොදී බෑනේ මං කිව්වා මම කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා දැන් තියෙන්නේ මොකද්ද විෂය? මං කිව්වා ඉතිහාසය. ඉතිහාසය වෙලාවට චිත්‍ර අඳින්නේ චිත්‍ර වෙලාවට ඉතිහාසය කරනවාද කියලා. මට එතකොට පොඩි ටිකක් නුවණක් ආවා. මං කිව්වා අපි චිත්‍ර කරන්නේ නෑනේ කියලා. චිත්‍ර වෙලාවට ඉතිහාසය කරන්න චිත්‍ර කරන්න එපා. ඒක මූණ වෙනස් වුණා විද්‍යාලපතිතුමාගේ. ඇයි ඒ කියලා. නැස අපිව තෝරගත්තේ නෑ ළමයි වැඩි කියලා කිව්වලු. පොඩ්ඩක් ඉන්න පැත්තකට ඉන්න කියලා අපි පොඩ්ඩක් පැත්තකට කළා. අර එතන හිටපු කෙනෙක් යවලා චිත්‍ර ගුරුවරියව ගෙන්නුවා. ගෙන්නපු ගමන් මේක දුන්නා. ආවා නිහඬව මේක දුන්නා අතට. දුන්නා ගමන් එයා වයින්නාවි බලනවා. එයාටත් තේරුණා මේ අන්න ආරේ ඇඳලා තියෙන්නේ කියලා මාව පෙන්නුවා. ඊට පස්සේ මන් දිහා බැලුවා නිකන් මහා වැරද්දක් කරපු කෙනෙක් විදියට. කියලා කිව්වා මේ ළමයේ දෙන්න චිත්‍ර විෂය නෑ වාගේ. නමුත් මීට වඩා මාව හොඳට අඳින්න පුළුවන් A level O level ළමෙක් දැන් එක්කන් ඉන්නේ කිව්වා. මීට වඩා මාව හොඳට අඳින්න පුළුවන්. ඉතින් හොඳ දේශනයක් දුන්නා.
ඊළඟ කිව්වා මේ ළමයිව තෝරගන්න ඕන පන්ති ඉන්න ගාන හරියද කියන එක නෙමෙයි විෂයට අදාළ ළමයා තෝරගන්න ඕනේ කියලා. එදා තමයි නැවත අපි දෙන්නව චිත්‍ර පන්තියට ගන්නේ. ඒ අනුව තමයි මේ චිත්‍රාංශයෙන් මම වෘත්ති විදියට තෝරගන්නේ. හොඳයි. එහෙම ආපු ගමනේ අපි චිත්‍ර ගැන තව ටිකක් කතා කරමු. නමුත් ඊළඟට ඔබේ නිර්මාණයක් තියෙන තෝරගන්න. දැන් මේකදී මම හිතනවා අපි ගත්තොත් හොඳයි කියලා. දැන් මට මේ මොකද්ද ගන්න කියලා එකපාර හිතා ගන්න බැරුව ඉන්නේ. නමුත් මම හිතනවා මේ ළඟදී තාම මෑතක් කරා මම ගීතයක් ක්‍රිෂාන්ත එරන්දක ගායක ශිල්පියත් එක්ක මේකේ ගීත සංගීතය කරන්නේ ප්‍රවීණෙක් නෙවෙයි. මම අලුත් කෙනෙක්. පවිත්‍ර ප්‍රනාන්දු කියලා. දැන් මම මේක ලිව්වේ ඇත්තටම මේ යටි පෙලක් තියාගෙන උමා නුව පිට ගම් ගියා කියලා. ඇත්තට මම මේකෙන් ගීතයේ විරහ ගීතයක් විදිහට ලිව්වට මේක මං යටින් තියලා තින්නේ උමා ඔය ඛේද වාචකේ. උමා පිට ගම් ගියා කියන්නේ උමා ඔය වෙන පැත්තකට හැරෙව්වා කියන්නේ. ඔව් ඒ කියන්නේ ඒ පිට ගම් ගියා. එතකොට ඒ පිට ගම් ගියාම මේ අපි ඒ කසාද බඳින්න හිටපු තරුණයාට දැනෙන වේදනාව තමයි පිටගම් ගියාම ඒ ගමට දැනුනේ. ඉරිතලා ගියා. ඒ සියලු දේවල් මම මේ දෙක ගලපනවා මේ ගීතේ. එතකොට කෙනෙකුට ඕනනම් විරහ ගීතයක් විදියට විඳින්න පුළුවන්. ඕනනම් යටිපෙළ විමසමින් හොයන කෙනෙකුට ඒ ගීතේ යටිපෙළ හොයාගන්න පුළුවන්. කියන්නේ තම තමන්ගේ නැන පමන අනුව මේ ගීතේ විඳින්න පුළුවන්. ඔව් එහෙමයි. සමහරලාට එහෙම යටිපෙලක් ගැන හිතන්න නැතුව ලියපු ගීත රසිකයන්ට අහු වෙනවා යටිපෙලක්. ඉතින් ඒක රසිකයා අයිතිය සමහර දේවල් ගොඩාක් දේවල් අපි ගීත රස විඳිනකොට එහෙම දැනিলা තිනවා. අපි අහලා තියෙන සමහරට උඩින් ඇහෙන එක විතරයි. පසුව එහි ගැඹුර හොයාගෙන තියෙනවා. අපිට දැනিলা තියෙනවා මේකේ මෙහෙම ගැඹුරක් තියෙනවා කියලා. ඉතින් ඒක රසිකයට බාර කරමින් මම මේ ගීතය ජන සතු කරලා තිනවා. ඉතින් මම කියනවා අදහන්න කියලා මේ උමා ඔය ඛේදවාචකය මේකේ දැනෙනවද කියලා. කලුරු සිරිය අංගා මකා මුදු හස රැලි තරංගා සිහිනකින්වත් නොසිතු මොහොතක උමානුඹ පිටගම් ගියා උමානුඹ පිටගම් සුගම සුලලිත එකම මගදිග මුමුණමින් ගිය ස්වරමැකී ඇසුනි ඇතින් නොමෙසිනා හඬ මගේ දෙසවන් බැසේවා උමානුඹ පිටගම් ගිහින් නයන කලුරු සිරිය අංගා මකා මුදු හස රැලි තරංගා සිහිනකින්වත් නොසිතු මොහොතක උමානුඹ පිටගම් ගියා උමානුඹ
බිඳක් නොම ලැබ ඉරිතලාගිය හද බිඳී සුපුන් සුපැතුම් මෙලින වූ සඳ මතක මසෙතින් මැකේවා මානුබ පිටගම් ගෙහින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද පුලස්ති එදිරිවීර සමග අපි මේ ගත කරමින් ඉන්නේ සහෘද අඩවියේ ඊළඟට ඔබේ නොවන ඔබ කැමති ගීතයක්. මේක බොහොම පැරණි ගීතයක්. මේ පැරණි ගීතය සහිත චිත්‍රපටිය තමයි මම මුලින්ම බලපු චිත්‍රපටිය. ඒ නිසා මට මේක මේ චිත්‍රපටිය බලනකොට මට නිකන් මේක හිතා ගන්න බැරි වුණා. මේ මොකද්ද මේ මෙහෙම කොහොමද පේන්නේ කියලා. මේක තිරගත වුණේ 1965. ඒතර මේක චිත්‍රපටිය තමයි හඳපාන. 1966 වසරේ සරසවි සම්මානවලදී මේ සංගීත අධ්‍යක්ෂකවරයා වන සිසිර සේනාරත්න මහත්මයාට සම්මානය හම්බ වෙනවා. ඉතින් මේකේ සංගීත හැඩතලය තමයි මම මේකේ රස විඳින්න ප්‍රධාන හේතුව. මේ ගීතය හඳපාන චිත්‍රපටියත් එක්කම බැලුවොත් වඩා පැහැදිලිව දැනී හොයාගෙන බලන්න පුළුවන් නම් නමුත් මේක අහනකොට බලන්න මේක මම කියන්නම් ඒ රූපරාමයේ කෙටියෙන් විස්තර කරන්නම්. මේ රාත්‍රියේ තමන්ගේ පෙම්වතිය තරුණයා ඒ ගෙදර වැඩ කරන්නේ වැඩ කරමින් එයා ඉන්නේ මඩුවේ නිදාගන්නේ තරුණිය නිදාගෙන ඉන්නවා කාමරේ ජනේලේ දුහුල් රෙද්දෙන් මේ තරුණිය පේනවා මෙයා මෙන්න මේ ගීතය ගායනා කරනවා ගීතය තමයි ආලෝකේ පතුරා. දැන් මේ ගීතයේ ගලාගෙන එනවා මේක ඇත්ත සුන්දර වචන සමූහයක් තියෙන රාත්‍රිය ගැන වර්ණනා කරන ගීතයක්. එම ගැඹුරු අරුතක් නොතිබුණාට මේ සංගීතය ඉතා විශිෂ්ටයි. මොකද ඒ කාලේ ඇත්තටම මේ ගොඩක් වෙලාවට හින්දි ගීත අනුව ගීත නිර්මාණය වෙච්ච යුගයක්. එනවා සිසිර සේනාරත්නයන් මේක හින්දි ගීතයක් වගේ දැනෙන්න නිර්මාණය කරනවා. සමහරු හිතනවා මේක හින්දි ගීත අනුවක් කියලා. ඒ නිසා මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා හිතාගෙන අහන්න කියලා මම පළමුව කියනවා. දැන් මේකේ මුලින්ම එනකොට මේ රාත්‍රිය විස්තර කරනවා. කෝලන් හඬන්නේ මොනුරු රඟන්නේ ඔක්කොම නිදි. මෙයා ආරාධනා කරනවා මේ කවුද මේ සුරකෙල්ලන්ටත් පොඩ්ඩක් එන්න කියලා. දැන් මෙයා සුරකෙල්ලන්ට එන්න කියනකොට කියන්නේ නටමින් එන්න ඕන හැබැයි. ඒ නටමින් ආවට කිංකිණි හොල්ලන්න බෑ. ඇයි? මගේ මැනික සුවසේ නිදි. දැන් මෙතින්දි මේ ගීතය අහනකොට මේ සංගීතය සම්පූර්ණ මෙතින්දි නවතිනවා. දැන් මේ සංගීතයේනේ සංගීතඥයාගේ මේ භාව ප්‍රකාශනයේ තියෙන්නේ ශබ්දේනේ. එයාම එයාගේ ඒ ප්‍රකාශනය නවත්තනවා. මොකද එතෙන්දී හොඳම හඬ තමයි නිහඬ බව. මොකද මේ කිංකිණි හොල්ලන්නෙත් නැතුව එන්න මගේ මැනික නිදි. ඒ නිසා සද්ද කරන්න එපා කියනකොට සංගීතේනොත් ඔහු සද්දේ නවත්තනවා. ඒ නිසා තමයි මේ අර පද රචනයේට ගොඩාක් ලොකු අර්ථයක් එනවා. ඒ නිසා මම හිතන්නේ සංගීත භාවිතයේදී නිහඬ බවත් හොඳ හඬක් බවට පත් කරගෙන මේ සංගීත නිර්මාණය මම ඇත්තටම මේක කැමති සංගීත නිර්මාණය. ඒ වගේම එතුමා හොඳ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට සම්මාන ලැබෙන්නත් ඒක හේතු වෙන්නේ නැති. ගොඩක් අයට අහුණු වෙන්නේ නැති. නමුත් මම හිතනවා මේක දැන් අවබෝධයෙන් මේ සින්දුව අහන්න කියලා.
පතුරා මුළු ලෝකේ ඔබලා චන්ද්‍ර හිමින්නේ නැගී ලොව මීර නොබලා රස සිහින පෙනිලා මගේ මැණික සුවසේ නිදී ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔබලා චන්ද්‍ර හිමින්නේ නැගී ලොව මීර නොබලා රස සිහින පෙනිලා මගේ මැණික සුවසේ නිදී කෝලන්ගේ මధు ගීත සුළඟින් ගෙනාසීත සුවදායකයි රැමෙහි සියොතුන් හඬන්නේ මොනරුන් රඟන්නේ නෑවුනුත් නිදියා ගනී කොඳ මල් සිනාසේ විල්නිල් ජලාසේ රණහංසයෝ පිනති සඳකැන් බිබීන වෙති කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා සුරකෙල්ලනේ නිදී මගේ මැණික සුවසේ නිදී හද තුල උපන් සිතිවිලි වදන් පන්හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද පුලස්ති එදිරිවීරත් එක්ක අපි මේ සහෘද අඩවියේ ක්‍රමික විදිරයට යමින් ඉන්නේ. පුලස්ති මේ ඔබ හැඟීම් ප්‍රකාශනය කියන දේ දෙආකාරයකට කරනවා. එකක් මේ වචන වලින් ගීත රචනා ඔස්සේ ඔබ විවිධ හැඟීම් තමයි මේ ගේන්නේ. අනෙක් පැත්තෙන් ඔබ සරල රේඛාවන් භාවිත කරමින් චිත්‍ර කර්මය හරහා හැඟීම් ගේනවා. දෙපැත්තෙන් වඩාත් කැමැති ප්‍රකාශන මාධ්‍යයක් තියෙනවද නැත්නම් දෙකම එක වගේද නැත්නම් එකම හැඟීම දෙවිදියකට ඔබ ප්‍රකාශ කරන්න උත්සාහ කරනවද චිත්‍ර කර්මෙන් සහ ගීත වලින්? ඇත්තට මේක මගේ වෘත්තිය මගේ විනෝදාංශයක් බවට පත් වෙලා තියෙන හින්දා තමයි මම හරි සුන්දරව මේක යෙදෙන්නේ. ඇත්තටම මගේ වෘත්තිය ඇවිල්ලා චිත්‍ර ශිල්පය. හැබැයි මම වඩා විඳින්නේ ගීත ලිවීමෙන් කියලා තමයි මම හිතන්නේ. මොකද ඒකට සීමාමායිම් නෑ. මට ඕන එකනේ මම ලියන්නේ.
නමුත් දැන් මර වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් වුණාම නිදහස් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි අපි යම් ආයතනයක වැඩ කරනකොට මගේ නිර්මාණයක්ම එලි දක්වන්න හම්බෙන්නේ. නිසා සමහරවිට මම අකමැති චිත්‍රයට මම ආසයි. හැබැයි මම මේ ඉදිරිපත් කරන චිත්‍රයට මම අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා මට සමහර ඒවා තියෙනවා මම රස විඳින්නු නැති මගේ චිත්‍ර. ඒ නිසා වඩා මම කැමතියි කියන්න ඕන දැනට සමහරවිට මට කවුරු කියලා ගීත ලියාගන්න ආවොත් ওই ප්‍රශ්නේ එයි. දැන් මගේ නිදහසින් මම ගීත ලියන්නේ නිසා මට ඉතම විඳින්න පුළුවන් ගීතයක් තමයි මම ලියන්නේ. තව කෙනෙකුට විඳින්න සලස්ස නිසා මම වඩා ප්‍රිය කරන්නේ මං ගීත රචනයටයි. චිත්‍ර ශිල්පයෙන් මම ප්‍රිය කරන්නේ විශේෂ මං හරි ආඩම්බර වෙනවා මේ මුද්‍ර නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම. දැන් ලංකාවේ මුද්‍ර 150කට වඩා නිර්මාණය කරපු චිත්‍ර ශිල්පියෙක් මම. ලංකාවේ තනේ වැඩිම නිර්මාණය කරපු කීප දෙනා අතර ඉන්නවා. ඒ නිසා මං වෘත්තීය වශයෙන් චිත්‍ර අංශයෙන් මං ඉදිරියට ගිහිලා තිනවා. ජනතාව දන්න කෙනෙක් දන්නෙත් මාව චිත්‍ර ශිල්පියෙක් විදියට. ගීත රචකයෙක්ට වැඩිය. දන්නේ නැහැ ඇත්තටම. නමුත් මම පෞද්ගලිකව රස විඳින්නේ සාහිත්‍ය විෂයේ. මේක නම් අනිවාර්යෙන් කියන්න ඕන. ඒ අනුව ඔබ ඊළඟට ඔබේ නිර්මාණයක්. ඔව් මම ඊළඟට තෝරන්නේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරපු ගීතයක්. මේ ගීතය ලියන්න හේතු වෙන්නේ අපි මැදි වයසේ අයනේ. දැන් අලුතින් නම් කරපු විදියට අපි කොතනට අහු වෙනවද දන්නේ නැහැ. නමුත් මැදි වයසේ ඉන්නේ අපි විවාහ වෙලා දරුවෝ මල්ල ඉන්න අය. ඉතින් මගේ එහෙම මිත්‍රයෙක් ඇවිල්ලා මට කියනවා මේ බලන්නකෝ අපි දැන් යාළු වෙලා ඉන්නකොට මුලදිම අසාද බඳපු කාලෙදී විදිහට නෙමෙයි මේ ප්‍රේමයේ පවතින්නේ කියලා. මගේ ඇයි කියලා. ඉස්සර දැන් එක තේ කෝප්පේ ලු දෙකට දෙන්න බොන්නේ. දැන් තේ කෝප්ප දෙක වෙනවා. ඊට පස්සේ ඒක අන්න තේක හදලා තියනවා කියනවා. ළඟට ගිහලා දුන්නා. ඊට පස්සේ කියනවා අර තේක බිව්වේ නැද්ද? එහෙම මේක වෙනස් වෙනවා කියලා. මං කෝ එහෙම තමයි මේ. නමුත් ඒ වෙනස් වීම පේන්නේ ක්‍රියාවෙන්. නමුත් ආදරය කියන එක ඇතුළාන්තේ තියෙනවා. දැන් අන්න එහෙම මේ ආදරේ වෙනස් වූ යයි කියලා හිතන විවාහක සැමියෙක්ගේ වේදනාත්මක අත්දැකීම තමයි මම ඒ ප්‍රස්තුතිය තමයි ගීතයක් බවට පත් කරේ. ඉතින් එඩ්වඩ් ජයකොඩි මහත්මයාට මම මේක දෙන්න හේතුුනේ තරුණ ගායකයෙකුට මේක දීලා හරියන්නේ නැති නිසා. ඉතින් සිරිල් පෙරේරා නම් සංගීතඥයා තමයි මේක සංගීතවත් කරේ. මට සිරිල් පෙරේරා මුණ ගැසුනම තමයි බොහෝ ප්‍රවීණයන්ට ගීත නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණේ. ඔහුට අවස්ථාවක් ආව ගමන් මට කතා කරලා මේ ගීතයක් තියෙනවා අහවලාට කියන්න එයාට ලියලා දෙන්න කියලා. ඒ වගේ ගොඩාක් අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබෙන්නත් මට සහතිකයක් වගේ ලැබුණේ දාන් විතරන මහත්මයා දීපු අවස්ථාව. නිසා මේ එඩ්වඩ් ජයකොඩි මහත්මයාත් මේ ගීතයේ මුල් යුගයෙන් මම නිර්මාණය කරේ. ඒක සිරිල් පෙරේරා මහත්මයා විසින් මට යෝජනා කරා මගේ ගීතයක් තියෙනවා එඩ්වඩ් ජයකොඩි මහත්මයාත් එක්ක කරන්න. එයාගේ සිරිපද වැස්ස කියන වැඩසටහනට යට අවශ්‍යයි එඩ්වඩ් ජයකොඩි මහත්මයා. නිසා ගීතය ලියලා දෙන්න කියලා. එතෙන්දි තමයි මම ලියලා තිබිච්ච ගීතයක් මේ ගීතය දුන්නේ. අපි ගීතය අහමු. බොළඳ පියුමියේ දෝත පුරා නිලා ගතිමි නුඹ පෙරුම් පුරා කාලය ඉගිලී අපට හොරා කිම අප එම අද දුරස් වෙලා
සුමකිනුඹ සුවඳ නොවූ මද පවනකිනුඹ සිසිල නොවූ රස කවියකි එහි අරුත නොවූ නුඹ බිරිඳකි පෙම අමතක වූ බොළඳ පියුමියේ දෝත පුරා නෙලා ගතිමි නුඹ පෙරුම් පුරා කාලය ඉගිලී අපට හොරා කිම අප පෙම අද දුරස්න් වෙලා නිකමල් සුවඳට වසඟ නොවී සිහිලැල් පවනට තුරුළු නොවී අරුතින් පිරිකවි ලියනු බැරි මම සිටියෙම් නුඹ ළඟම රැඳී බොළඳ පියුමියේ දෝත පුරා නෙලා ගතිමි නුඹ පෙරුම් පුරා කාලය ඉගිලී අපට හොරා කිම අප පෙම අද දුරස්න් වෙලා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද පුලස්ති ඉදිරිවිටත් සමඟ අපි මේ ගමන් කරමින් ඉන්නේ සහෘද අඩවියේ ඊළඟට ඔබ කැමති ඔබේ නොවන ගීතයක් මේක වෙනස්ම ගීතයක් මේ ගීතය මම මුලින්ම අහනකොට මම මේ ගායිකාව කවුද කියලා දන්නෙත් නැහැ මට හරි සුන්දර ගීතයක් විදිහට මේක දැනුණා. සඳසාවීමා කියන ගීතය. පසුව බලනකොට මේ ගායිකාව මගේ යාළුවෙක්ගේ ප්‍රිය බිරිඳ. ඒ නිසා තවත් මේ ගීතයට මම ඇලුම් කරා. මේ ගීතය ගායනා කරන්නේ වසන්තා මధుරාංගනී කියන ගායිකාව. එයා ගීත ගොඩක් ගායනා කළා නෑ. නමුත් මේ එකම ගීතය ඇති එයාගේ හැකියාව සම්නිධානය කරන්න. ඉතින් මම මේක රස විඳිනකොට මම අර කිව්වාගේ මම දන්නේ නැහැ කවුද කියලා. පසු බලනකොට මේ මගේ හොඳම යාළුවෙක් ලකී ලියනගේ කියලා චිත්‍ර ශිල්පියෙක්. එතුමාගේ බිරිඳ කියලා දැනගත්තා මම තවත් මේකට ප්‍රිය කරා. මේ ගීතය ඇත්තටම මේ කේදවාචකයක් ගැන කියවෙන්නේ. මේක මේ අපේ ගැමි පද මාලාවක් ඒ වචන හරියටම යොදාගෙන තිනවා. මේ බඹර කැපිල්ලක් ගැන කියවෙන්නේ. මේ බඹර කපන්න යනකොට ගොඩක් වෙලා තියෙනවා මෙලා මේ බහිනකොට මේ කඳු පාමුලට බහින්න තියෙනවා. කඳු ගිරි හෙල්වල මේ බඹර බඳින්නේ. එතකොට මේ ලණුව අල්ලන්නේ මස්සිනාට දෙනවා කියලා. මොකද මස්සිනා තමයි විශ්වාසවන්ත. මොකද මස්සිනාට ලණුව දුන්නම මස්සිනා කවදාකවත් මේ ලණුව අතාරින්නේ නැහැ. හේතුව තමන්ගේ සහෝදරිය මේකෙන් අතරමං වෙන නිසා. ඉතින් ඒ සියලු කාරණා මේකට ඇතුල් කරලා තියෙනවා. දැන් මේ මෙහෙම බඹර කපන්න ගිහිල්ලා මොන හේතුවකින් හරි මේ මෙයා නැති වෙලා වැටිලා නැති වෙලා තියෙනවා. මේ සැමියාගේ වියෝව ගැන මේ බිරිඳ නගන වේදනාව තමයි මේ කියවෙන්නේ. ඉතින් මේ අතරම මේක කියනවා මේ බඹර මතින් කරනම් ගැසුවාද. දැන් මේක මේ මොනවා හරි පානය කරලා ගියාද? මේ මල්ලිගෙන් අහනවා. මල්ලිගේ හරි අයියෙන් අහනවා. මේ අතරම මේ බඹරු දන්නේ මේ ප්‍රශ්නේ. උන් දන්නේ නැහැ තනි උනේ මමයි කියලා. වගේ මේ බඹර කැපිල්ල කියන ඒ වෘත්තිය එක්ක ගැළපෙන වචන මාලාවක් තියෙනවා මේ. ඒ එක්කම මේකට රන්වල බලකායෙන් නිර්මාණය වෙච්ච මේ ගීතයට සංගීතය සහ වසන්තගේ හඬ ඉතාම රමණීය ලෙස මුහු වෙලා තිනවා.
නිසා ගීතයට මා ඉතා ප්‍රිය කරා. පසු අර මං කිව්ව කාරණාත් එක්ක ඒ ගීතය තවත් මට සමීප වුණා. ඒ නිසා මගේ වැඩසටහනකදී මම අනිවාර්යයෙන්ම තෝරගන්න ගීතයක් මේක. සරෙන් සහෘද අඩවිය අද පුලස්තේදිරි විරත් එක්ක අපි මේ සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ. ඔබ මේ චිත්‍ර ගැන කියපු නිසාම අපි ටිකක් ඒ ගැන කතා කරමු. මේ අතරම චිත්‍ර කිව්වම දැන් මේ දවස්වල නම් චිත්‍ර අඳින එක වෙනුවෙන් සෑහෙන මහන්සි වුණා. දැන් ඒකට තාක්ෂණයත් මුහු වෙලා තියෙනවා.
සමහර අවස්ථාවලදී අපි දකිනවා මේ පරිගණක භාවිත කරන චිත්‍ර නිර්මාණය කරනවා. මේ සජීවීව අපේ පරිකල්පනයෙන් චිත්‍රාන්දින එක සහ තාක්ෂණය මේකට එකතු වුණාම කොහොමද ඔබට දැනෙන්නේ? මම හිතන්නේ ඉතින් පරිකල්පනය වෙනසක් වෙලා නැහැ. පරිකල්පනය වෙනසක් වෙන්නේ නැහැ. පරිකල්පනයක් මෙවලමක් විදිය මෙවලමකට ගන්න බෑ. මෙවලම වෙනස් වෙලා තිනවා. මම කියන්නේ පරිකල්පනය චිත්‍රයක් විදියට ගොඩනගන ආකාරය. ඒක තමයි මෙවලම. දැන් මෙහෙමනේ අපි ඉස්සලාම අපිට හම්බෙන්නේ ලෙන් වල චිත්‍ර. ඉතින් ලෙන් වල චිත්‍ර අඳිනකොට පැන්සලක් භාවිතා කරේ නෑනේ. පින්සල භාවිතා කරන්නේ. එතකොට ඒක ව්‍යාප්ත වෙලා එනකොට එක එක මෙවලම් එනවා. නමුත් ශිල්පියාගේ අදහස තමයි අර මෙවලමින් නිර්මාණය වෙන්නේ. කියන්නේ අපි ගලක යමකින් හූරලා අඳිනවට වඩා පහසුවෙන් පැන්සලෙන් අඳින්න පුළුවන් වෙනවා. ඒ පහසුව තමයි ශිල්පියාට එන්නේ. ඒ වගේ මෙවලම පරිගණකය කියන මෙවලම ආවම ශිල්පියාට නිවැරදිව පහසුවෙන් නිර්මාණයක් කරන්න පුළුවන් වීම තමයි මේකේ විශේෂත්වය. එහෙම නැතුව මේ පරිගණකයට වහල් වීම නම් හොඳ නෑ. පරිගණකයෙන් ගන්න ඕන තමන්ගේ අදහස සංකල්පය ඊටාම පහසුවෙන් ඊටාම සියුම් ලෙස නිර්මාණය කරන්නට උපයෝග කරගන්න එකට විතරයි. හොඳයි, ඊළඟට ඔබ තෝරන ගීතය ඔබේ නිර්මාණයක්. ඔව්, දැන් ඊළඟට මම මගේ ගීතයක්කින් තෝරගන්නේ නිරෝසා විරාජිනී මහත්මිය ගයන සිරිල් පෙරේරා මහත්මයා සංගීතය නිර්මාණය කළ පෙම් ප්‍රාර්ථනාවන් කියන ගීතය. දැන් මම මුලින් කිව්වාගේ මේ සිරිල් පෙරේරා සංගීතඥයා හරහා මට දැවැන්ත ගායක ගායිකාවුන් හමු වුණා. ඒක මට භාග්‍යයක්. ඇත්තම එතුමා අද ජීවතුන් අතර නෑ සිරිල් පෙරේරා මහත්මයා. නමුත් මතක් කළ යුතුයි. එතුමා හරහා තමයි මට මේ අර මුලින් ලැබිච්ච පන්නරය ගොඩාක් ප්‍රයෝජනවත් විදියට මේ යොදා ගන්න හම්බුනේ. ඉතින් මම ගොඩාක් ප්‍රිය කරන ගායිකාවක් මේ නිරෝෂා. ඉතින් මේ නිරෝෂා විරාජිනීගේ ගීතයකුත් එයාගේ ප්‍රසංගයට අවශ්‍යයි මේ කියලා මට තනුව නිර්මාණය කරා එතුමා. තනුව නිර්මාණය කළා, ඒ රෙකෝඩ් කළා. ඒ තනුව අනුව ලියපු ගීතයක්. මේකේ ගොඩක් වෙලාවට මම අදහස් කරන්නේ මේ ප්‍රේමය හඳුනා නොගැනීම. දැන් අපි පෙම් කරනකොට අනිත් එක්කෙනාගේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව මගේ අවශ්‍යතාවය නෙමෙයි අනිත් එක්කෙනාගේ ප්‍රේමය වෙනුවෙන් කරන්න ඕනේ. ඒ නිසා ඒකේ මම කියන්නේ දැන් ඉඩෝරයකදී එක වැහි බින්දුවක් දෙන්න බැරි වෙලා අපි වස්සාන කාලයේදී මහා වැස්සක් වෙන එක වැඩක් නැහැ. එතකොට වෙන්නේ දෙගොඩ තලා ගිහිල්ලා මහා විනාශ වෙනවා. ඒ නිසා අපි ඒ දිය බින්දුවක් හරි දෙන්න තිබිච්ච වෙලාවේ නොදී අපි හිතනවා අනේ මම මේ හොඳ ලොකු උදව්වක් කරන්න කියලා. හැබැයි මේ උදව්ව සුදුසු කාලෙදී නොකරොත් ඒකම මේ ප්‍රේමය නැති වෙන තැනකට යෙදෙනවා කියන ඒ සංකල්පය තමයි මම මේ ගීතයට ඇතුළත් කරලා තියෙන්නේ.
සරෙන් සහෘද අඩවිය. අද පුලස්ති ඉදිරිබීරත් එක්ක අපි මේ සහෘද අඩවියේ කතා කරමින් ඉන්නේ. ඔව් දැන් මගේ නොවන ගීත අතරින් දැන් මම තෝරගන්නේ කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න කියන ගීතය. ඔගේ ගීත දෙකක් තියෙනවානේ. ඔබේ හටහඬ දෙන්න සහ ඊට පසුව ගහට ගොල්ට පාට දෙන්න කියලා තව එකක් තියෙන එකම. අදහස විවිධ ආකාරයට අදහස්. මේක නේද ඒකම තියෙන්නේ. මම දැන් බලමු කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න, නෙළුම් විලේ මල් පිපෙන්න ඔබේ දෙක පුල දෙන්න. මැණික් වලට දිස්නේ දෙන්න, ඇහි කැලුම් දෙන්න, නාදල්ලට පාට එන්න ඔබේ තොල් පිටි දෙන්න. දැන් මේක සංගීතය සහ ගායනය ආචාර්ය වික්‍රත්නා කියන්නේ. මේක පද රචනය ප්‍රේමකීර්ති අල්විස් අපේ ශ්‍රේෂ්ඨ පද රචකයාගේ. මේක මම ගොඩක් මේ කැමති වෙන්නේ මේ අපි කාව්‍ය අලංකාර තියෙනවානේ. කාව්‍ය අලංකාරවල ක්ලේශ අලංකාරය කියන අලංකාර රීතියක් තියෙනවා. මේ රීතිය මත තමයි මේක ලියවෙන්නේ. කියන්නේ දැන් අපි උපමේයක් ගත්තම බොහෝ වෙලාවට කරන්නේ සමාන කරන එක. ඔයාගේ මූණ සඳ වාගේ ලස්සනයි. එහෙමනේ අපි සමාන කරන්නේ. ඔයා කටහඬ නිකන් කුරුළු නාදයක් වගේ. දැන් මේකෙන් මේ ක්ලේශාලංකාරයෙන් කියන්නේ උපමාව අභිබවා උපමේය තියෙනවා. ඒ කියන්නේ කුරුල්ලන්ට ගී ගයන්න නම් ඔබේ කටහඬ දෙන්න. ඒ කියන්නේ ඔබේ කටහඬ කුරුල්ලන්ගේ කටහඬට වඩා ලස්සනයි කියන එක තමයි මේකේ වක්‍රව කියන්නේ. මේ දිගටම තියෙන්නේ මේ පේලි මෙතන තියෙන පේලි 12ක් තියෙනවා මේ ගීතේ. 11ක්ම තියෙන්නේ අන්නේ කියන විදිහට ඔයා උඩින් ඉන්නවා මේ සියල්ලට වඩා කියන එක තමයි කියන්නේ. 10ක තියෙනවා, දෙකක තියෙනවා, අන්තිම දෙකේ තියෙනවා. ජීවත්වන ඩිංගට මට සැනසෙල්ලෙන් ඉන්න එපා මැනික හිත පමණක් කිසිවෙකුටත් දෙන්න. දැන් අර ඔක්කොම දෙන්න කියනවා. හැබැයි මේක විතරක් දෙන්න එපා කියනවා. ඉතින් ප්‍රේමයේ ආත්මාර්ථකාමීත්වය අනිවාර්යෙන් තියෙන්න ඕනේ, නැත්තම් බෙදා හදා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. නමුත් අර සියල්ලෙන්ම කියන්නේ ඔයා ලස්සනයි, හඳටත් වඩා ලස්සනයි, ඔයාගේ S2 මැණික් වලට වඩා ලස්සන දිලිසෙනවා. ඒතො නාදල්ලටත් පාට වෙන්න ඔයාගේ තොල්පෙති දෙන්න. දැන් අපි උපමා කරන්නේ තොල්පෙති නාදල්ල වගේ කියලානේ. නාදල්ලටත් පාට වෙන්න නම් ඊටත් වඩා ලස්සන ඔයාගේ තොල්පෙති නිසා ඒ පාට දෙන්න. මේ ඔක්කොම උපමා එක තියෙන්නේ මේ තමන්ගේ පෙම්වතිය ඉහිලින් තියෙනවා. ඉහිලින් තියලා අවසානයේ කියනවා අන්න එතන තමයි මේ ගීතේ උච්චම තැනට එන්නේ. එතෙන්දී අවසන් කරන තැන ඔක්කොම කියලා කියනවා. හැබැයි එකක් දෙන්න එපා. මොකද ජීවත් වෙන ඩිංගෙදි මට තනසිල්ලෙන් ඉන්න නම් හිත පමණක් කාටවත් දෙන්න එපා. අන්න මෙතෙන්දිත් අර මං කිව්ව විදිහට මේ ගීතේ එතනින් අවසන් කරනවා. ඒ ඊට වඩා හැට යන්න බෑ. මෙතනින් ගීතයේ තව කොටසක් ආයි කුරුල්ලන්ට ගී ගයන්න කියලා නැවත ගියා නම් මේ රසය නැති වෙනවා. ඉතින් මේ අර සියල්ලම මේ පද රචනාවක් අතට ආවම සංගීතඥයාට මේ දැනුම තියෙනෝනේ පද රචනයෙන් කියන්න යන උච්චම තැන හොයාගන්න. එතනින් එක නැවතුනේ නැත්තම් ඊට පස්සේ ඒක මේ කලාව මේ ගීතේ මැරෙනවා. ඒ නිසා මේ සියලුම කාරණාවන් එක්ක මේ ගීතය අර අලංකාරය මතු කරමින් කරපු ගීතයක්. 14ක් තියෙන හිම ගීත. ඒ අතර මේක ශ්‍රේෂ්ඨ ගීතයක්, සුන්දර ගීතයක් විදිහට මම දකිනවා. කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න, නෙළුම් නිලේ මල් පිපෙන්න ඔබේ දෙක කුල දෙන්න, මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න, නාදල්ලට පාට එන්න ඔබේ තොල් පෙති දෙන්න. ගලන ගඟට රළ නගන්න ඔබේ කඳු රැලි දෙන්න,
ඉරට හඳට එළිය එන්න ඔබේ හස කැන්දෙන්න නීල වලා සලු එලන්න ඔබේ කේරළ දෙන්න දේ දුන්නට හැඩය ගන්න ඔබේ නෙත් බැමිණෙන්න කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කට හඬ දෙන්න නෙළුම් විලේ මල් පිපෙන්න ඔබේ දෙක උල දෙන්න මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැමුම් දෙන්න නාදල්ලට පාට එන්න ඔබේ තොල් පෙති දෙන්න නිල්ලට ඔබේ දෙපතුල මුල කැටි බව දෙන්න නලරැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න ජීවත් වන ඩිංගට මට සැනසෙල්ලෙන් ඉන්න එපා මැණිකේ සිට පමණක් කිසිවෙකුටත් දෙන්න එපා මැණිකේ සිට පමණක් කිසිවෙකුටත් දෙන්න ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද පුලස්තේදිරි විරත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ ඊළඟට ඔබේ නිර්මාණය මේ ඊට කලින් මේ වැඩිපුර දැන් විනෝදාංශයක් විදිහටනේ ඔබ ගීත ලියනවා කියලා කිව්වේ. එතකොට ඉදිරියේදී ටිකක් වැඩිපුර ගීත ලියන්න අදහසක් නැද්ද? ගීත ලියන්න අදහසක් තියෙනවා. ලියන්න අදහසුත් තියෙනවා. නමුත් ගයන්න අයයි මේක එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද දෙතන තියෙන ගැටලුව. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ඇත්තටම මේ ගොඩක් වෙලාවට මේ ගුවන් විදුලි දැන් ඇත්තටම මේ අපිට මේ ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබෙන සහයෝගය ඇත්තටම අලුත් අයට මේ ගොඩක් නාලිකාවලින් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ මොකක් මම ඔය ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි ගායකයෙකුට කිව්වමත් ගායකයෝ කියන්නේ මේක කරලා වැඩක් නැහැ. අලුත් ගීතයක් දැන් ගොහෝ වෙලාවට මේ හොඳ දක්ෂ ගායකයෝ ඉන්නවා. ඔහුගෙන් අලුත් ගීතයක් එළියට එන්නේ නැහැ. කවුරු හරි වියදම් කරලා YouTube එකට දාන්න එහෙම කරොත් ඇරෙන්න. ඒ නිසා මේ බොහෝ වෙලාවට අලුත් ගීත නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණය වුණොත් හොඳට හොයලා බලන්න ඒක ගීත රචකයා විසින් තමාගේ වියදමින් කරපු ගීතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ඉස්සර වාගේ දැන් ඉස්සර මට මතක සල්ලර්ගී වැඩසටහන් වලින් ගුවන් විදුලියෙන් කොච්චර ගීත නිර්මාණය වුණාද? අපි ඉතින් රසිකයෝනේ අපිට වෙන අහන්න දෙයක් තිබුණෙත් නැහැ. පුදුම විදියට රස වින්දානේ. ඉතින් ඒ නිසා මෙන්න මේ හේතු උඩ ලියවෙනවා මගේ අතින්. ලියවිච්ච උනතරම් තියෙනවා. ඒ ලියවිච්ච ගීත බවට පත් වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මම හිතන්නේ මේක උනේ අපි ඉපතිච්ච යුගය හරි. හැබැයි මේ මම වෙන වෘත්තියකින් හිටියේ. මම නිර්මාණ කරන්න ගත්ත යුගයේ වැරදි. කෙනෝ මේ වැස්ස හරි පවතින ඔක්කොම කාලගුණේ දේශගුණේ තියෙනලා ඉඩම විලදී අරගෙන ඉඩෝරියේදී වගා කරන්න ගියා වගේ වැඩක් තමයි මේ උනේ. ඉතින් බලමු. හයි වසන්තයක් ආවොත් වගා කරමු. හොඳයි. හැබැයි මේ ඒ වගාවට පෙර ඔබ නෙළු තව එක් අස්වැන්නක් තමයි මේ අපේ වෙනුවෙන් ඉදිරියේදී නිර්මාණය මේ තෝරගන්නට සූදානමින් ඉන්නේ. මේකත් අර මං කිව්ව සංගීතඥයාගේ ගීතයක්. සිරිල් පෙරේරා. එතකොට මේක මේ ගායනා කරන්නේ අතුල සිල්ලා කියලා තරුණ ගායකයෙක්. එක ගීතෙන් ජනප්‍රිය වෙච්ච ගායකයෙක්
හිතුවක්කාරී ගීතයෙන්. ඉතින් මේ ගීතය එයාට ඕන විදිහට ලියන්න ඕනේ. දැන් මට තේරුණා ඒක. මොකද දැන් මම විවිධ ගායකයන්ට ලියනකොට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ලියන්න ඕනේ. ඉතින් මට මේකෙදි මේ තරුණ ගායකයාට ලියන්න ඕනුණා තරුණ ගීතයක්. නිසා මම මේ ගීතය ලිව්වේ වඹර ගුම්ගුම් නදින් කියන ගීතය. මේක තියෙන්නේ තරුණයන්ගේ හැඟීම්. මේ ගීතය එක්තරා වැඩසටහනකදී කවුද අපි හිටියේ වීජම ලොකු බණ්ඩාර මහත්මයා තමයි හිටියේ ආරාධිතයා විදියට. එතුමා ගීතය අහගෙන ඉඳලා අන්තිමේදී ගීත රචනයේ මම කිව්වා මම ළඟ හිටියේ. ඔයාද මේක ලිව්වේ මේ මාර කියන්නේ මගේ වයසයි ගීතයේ පද රචනයයි ගැලපුන්නේ නැහැ වගේ. يعني එහෙම ලියන්නේ කොහොමද? මම කිව්වා ඉතින් අපි වියපත් වෙන්නේ සිතුවිලි වලින් නෙවෙයිනේ. ඒකින්ද මේ අවශ්‍ය කෙනාට ලියනකොට අපි ඒකට අනුගත වෙන්න ඕන කියලා. ඉතින් මේකේ මම ආසම තැනක් මම මේ ගීතය අහනකොට මේක අවබෝධයෙන් ඇහුවොත් දැන් මේ තරුණයා කියන්නේ අනිත් තරුණයන්ට කියනවා මේ ඕම කලකිරිලා ඉන්න එපා, සතුටු වෙන්න, ජීවත් වෙන්න තියෙන ටික කාලයයි. ඔය හැඟීම තමයි මේක කියන්නේ. දැන් ඒක තියෙනවා මම ලියලා තියෙනවා කඳුල සුසුම විසි කරන්න සොඳුරු සිහින ඇහිඳ ගන්න කියලා. දැන් ওই වචන අපි යොදනකොට නිකන් ආවට ගියාට යොදන්න බෑ. දැන් කඳුල සුසුම විසි කරන්න කියනකොට විසි කරන්න අපි ළඟ තියෙන්න ඕන. ඒ කියන්නේ මම කියන්නේ මේ තරුණ ගායකයා කියන්නේ ඕගොල්ලෝ කඳුල සුසුම තියාගෙන ඉන්නවා. ඒකයි විසි කරන්න කියන්නේ. සොඳුරු සිහින ඇහිඳ ගන්න. ඇහිඳ ගන්න කියන්න නම් අපි ළඟ නැහැ. ඒකින්ද ඕගොල්ලෝ විසි කරලා තින්නේ සොඳුරු සිහින තියාගෙන ඉන්නේ කඳුල සුසුම. නිසා කඳුල සුසුම විසි කරන්න සොඳුරු සිහින ඇහිඳ ගන්න කියලා යොදලා තියෙනවා. මම මේ වචන හරියට දානකොට ඒක නිකන් වචනයක් දාන්න උත්සාහ කරන්නේ නැහැ. හැමතිස්සෙම මේ සුදුසු වචනය සුදුසු තැන යෙදීම තමයි මම හිතන්නේ ගීත රචකයාට තියෙන. නැත්තම් මේ හැම වචනයක්ම අපේ වචන නෙමෙයි, මේ පොදු වචන. නමුත් මේ පද රචනයේ ගීත රචකයෙකුට වඩපත් වෙන්නේ ඒ පොදු වචන මේ මාලාව සකස් කරනකොට, ගෙතුම සකස් කරනකොට ගෙතුම මගේ වීම. ඒ තමයි පද රචකයා. නැත්තම් මේ භාෂාව අපි ඔක්කොටම අයිති. මගේ වචන එකක්වත් නැහැ. නමුත් වචන පෙළ ගැසීම මගේ. එහෙම නැත්තම් ගීත රචකයාගේ. අන්න ඒ නිසා ඒ පෙළ ගැස්වීම හිතාම නිවැරදිව සුදුසු තැන සුදුසු වචනය පෙළ ගස්සන්න ඕනේ. ඒකට අරුත තිවුර කරන්න පුළුවන් නම් ඒක තමයි පද රචනයකට අවශ්‍ය කාරණාව කියලා මම කියන්න කැමතියි. अंबर गुमगुम नदिन गी गया मधुर मधुलोल में यौवने मालती सुगंध ये मोदू हैंगुंदिगे पावि पावि ऐतयावि जीविते अपे कांदुल सुसुम विसि करन्न සොඳුරු සිහින ඇහිඳ ගන්න යෝන් වියට ඉඩ තියෙන්නේ පුංචි කාලයයි वसंत कालये प्रीतियन्म इन्न सैमदा असुतरी पमावेला लतनोवी हिनावेला एकत इन्न एकतु वन्न इन्न मिතුරනේ බඹර ගුම්ගුම් නදින් ගී ගයා මధుර මధుලෝල මේ යෞවනේ මාලති සුගන්ධයේ මොදු yeah.
පතුරවන්න එන්න මිතුරනේ බඹර ගුම්ගුම් නදින් ගී ගයා මధుර මధుලෝල මේ යෞවනේ මාලතේ සුගන්ධයේ මෝදු හැඟුම් දිගේ පාවි පාවි ඈත යාවි ජීවිතේ අපේ කඳුල සුසුම විසි කරන්න සොඳුරු සිහින ඇහිඳ ගන්න යෝන් වියට ඉඩ තියෙන්නේ පුංචි කාලයයි කඳුල සුසුම විසි කරන්න සොඳුරු සිහින ඇහිඳ ගන්න යෝන් වියට ඉඩ තියෙන්නේ පුංචි කාලයයි කඳුල සුසුම විසි කරන්න සොඳුරු සිහින ඇහිඳ ගන්න යෝන් වියට ඉඩ තියෙන්නේ පුංචි කාලයයි කඳුල සුසුම විසි කරන්න ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අපි අද පුලස්ති ඉදිරිවිරත් එක්ක කතා කරමින් ආවේ ඊළඟට ඔබේ නොවන නිර්මාණයක් තියෙන අවසාන වශයෙන් අනාගතයේදී මොනවද ඔබට තිබෙන බලාපොරොත්තු? මම දැන් කොහොමත් මේ දරුවන් දැන් අතරම මම කිය අපි විඩෝර කාලයක් වෙලා ඉන්නවා ඇත්තට මේ ළමයි ගොඩක් වෙලාවට නිවැරදි රසවින්දනයක් තුල ඉන්නව නැහැ කියලා මට දැනෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මේ පාසල් වලට යමින් ස්වෙච්ඡා වැඩසටහන් වගේ කරන් යනවා මේ ළමයි මේ රාමුවෙන් එළියේ හිතන්න. එහෙම හිතනකොට මේ රස විඳින්න පුළුවන් වෙනවා රසිකයෝ වෙනවා. ඒ රසිකයන්ගෙන් කීප දෙනෙක් හොඳ නිවැරදි රසිකයෝ බවට පත් කළා. ඒ රසිකයන්ගෙන් කීප දෙනෙක් නිර්මාණකරුවන් බවට පත් වුණොත් ඒක තමයි. මොකද අපි නිර්මාණකරුවන් බිහි කරලා හොඳ රසිකයෝ පිරිසක් නැති තැනක නිර්මාණකරුවන් බිහි කළ වැඩක් නැහැ. ඔවුන්ගේ නිර්මාණ කවුරුත් රස විඳින්නේ නැත්නම් ඔහු නිර්මාණ නවත්තනවා. ඒ නිසා අපි මේ සමගාමීව මේ දෙකලොම එකතු කරන්න ඕන. රසිකයන් බිහි කරාම ඔවුන්ගෙන් කීප දෙනෙක් නිර්මාණකරුවන් වේවි. නිර්මාණකරුවන් බිහි කරන්න අවශ්‍ය නැහැ. රසිකයෝ බිහි කරමින් යනවා සෞන්දර්ය චිත්‍ර සාහිත්‍ය එහෙම කරමින් බොහොම ස්වේච්ඡා ව්‍යාපෘති කීපයක් කරන් යනවා. දුෂ්කර පළාත් වලට ඉස්කෝල වලට ගිහිල්ලා ඒ කියන්නේ මේ මුදලට නෙමෙයි අපෙන් යමක් විය යුතුයි කියන චේතනාවෙන් සහ අපි ගත්ත දැනුම අපිට ගෙනියන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ ගෙදර දොරේ කට්ටියට. ඉතින් ගන්න කෙනෙකුට දෙන්න ඕන කියන එක තමයි මම හිතන්නේ හොඳම දානීය දැනුම කියන එක අනුව මම මේ බොහොම ආසාවෙන් ඒ වගේ මේ දරු පරපුරක් නිර්මාණය කරමින් ඉන්නවා මේ දවස්. හොඳයි. අපි අවසාන වශයෙන් ඔබ තෝරන ගීතයට එළඹෙන්නේ. මම දැන් ඊළඟට තෝරගන්නේ නර්තන ලීලා කියලා අමරසිරි පීරිස් මහත්මයා ගායන ගීතයක්. ඇත්තටම මේ ගීතය විශේෂයෙන් මම තෝරගන්න හේතුුනේ මේක තියෙනවා මේ නර්තන ලීලා කියන ගීතයේ තියෙන්නේ රාධා ක්‍රිෂ්ණා කතාව කියලා ගොඩක් වෙලාට හිතේ. රාධා ක්‍රිෂ්ණ කතාව ගැන යමුනා නදීක ගැන ඕන තරම් ගීත ලියවිලා තියෙනවා. නමුත් මේකේ ඒ වචන තියෙනවා රාධා දෝ නුඹ යමුනා ගන්තෙර. නමුත් මේ ගීතයේ තියෙන්නේ ඒ කතාව නෙමෙයි. ඒ කතාව අරගෙන අද කාලට යොදාගෙන තියෙන. ඒ නිසා මම මේ ගීතය රාධා ක්‍රිෂ්ණා චරිත වලින් ලියවිච්ච ගීත අතරින් මම මේක ආසාව කරනවා. මොකද මේකේ දැන් තියෙන්නේ නර්තනයක් ඉදිරිපත් කරන වේදිකාවක නලගනක්. නරඹන්නෙකුට ඇති වෙන හැඟීම තමයි මේ කියවෙන්නේ. නර්තන ලීලා මාමන බන්ධන netusitu මායා අංජන ගල්වන සිතුවිලි ගඟදිය නිබද කලම්බන රාධා දෝ නුඹ යමුනා ගන්තේ. දැන් මෙයා රාධාට ආදරේ මනසින්. මෙයාට දැන් රාධාව මැවිලා පේන්නේ. ඔයා රාධාද කියලා අහන. එතෙන් දැන් අන්තිමේදී මේ සම්පූර්ණම මේ නර්තනය ගැන විස්තර කරමින් අවසානයේ යා කියනවා කරලිය පාමුල දැස අඳුරු කර රාධාවෙනි නුඹ එනුමෙන මාවෙත. ඒ කියන්නේ දැන් ඒකෙන් කියන්නේ කරලිය පාමුල දැස අඳුරු කර කියන්නේ අනිත් අයට නොදැනෙන්න මංගාවට එන්න කියලා මගේ හිත ඔයාලට ගියා කියන එක තමයි මේ ගීතයෙන් කියන නිසා අපිට එකපාර අහනකොට දැනේවි රාධා ක්‍රිෂ්ණා ගීත තවත් ගීතයක් කියලා. හැබැයි රාධා ක්‍රිෂ්ණා කියන චරිත දෙක අරගෙන අද කාලයට ගැලපෙන්න ලියලා තිනවා. මේක ගීතය ලියලා තින්නේ සුසන්ත වීරසූරිය කියන මත රචකයා. මේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන්නේ නවරත්න ගමගේ මහත්මයාගේ ගායනය. මේ සංගීතයේ මේ සංගීතයත් අර
ශාස්ත්‍රීය සංගීතය මත පිහිටවලා තියෙන නිසා අර මං කියන හැඟීම මුලින්ම දැනෙනවා. ඒක අවධානයෙන් අහනකොට අද කාලේට ඒක යොදාගෙන තියෙන විදිය හොඳට රස විඳින්න පුළුවන්. බොහොම ස්තුතියි පුලස්තේ මම හිතන්නේ එක පැත්තකින් චිත්‍ර කර්මෙන් අනිත් පැත්තෙන් වචන වලින් නිර්මාණ කරමින් ඉන්න කෙනෙක්. ඒ නිසා ඔබේ අනාගතයට අපි සුබ ප්‍රාර්ථනා කරනවා සහ අර කියපු ඉඩෝරේ නිමා වෙලා අසන්න නෙලන්නට හැකි ඒකට උත්තේජනය සපයන වස්සානයක් ඒවි කියන විශ්වාසයත් එක්ක අපි අද ඔබට සමුදෙන්නේ. බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි මට මේ වැඩසටහන ආරාධනා කිරීම ගැන. ඇත්තටම මේ වගේ වැඩසටහන වලට යන එකත් අර ඉඩෝරේ වගේ තමයි. ඉතින් ඇත්තම මේ එකම කෙත තමයි ඉතින් ගුවන් සංස්ථාව. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබටත් මට මේ අවස්ථාව ලබා දීපු සැමෝටමත්. එහෙනම් අයිබෝන් අද මේ සම්බන්ධීකරණය ගොඩනගලා දුන්නේ නදීරා මනම්පිරිය අපේ නිෂ්පාදන අංශයේ නිෂ්පාදකතුමිය. ඇයටත් අපි කෘතඥතාව පළ කරමින් අද සහෘදඩ වෙන්නෙක් යනවා. ලැබෙන බදාදාත් රාත්‍රී 10ට නැවත මුණ ගැහිීමේ බලාපොරොත්තුවයි. සිටු මායා අංජන ගල්වන සිතුවිලි ගඟදිය නිබඳ කලම්බන රාධාදෝනුම යමුනාගන්තේ දන මන සනහන නලවන විදුලිය ලෙසනෙත් කැලුම් විදාලන සුවහස් දන මන සනහන නලවන විදුලිය ලෙසනෙත් කැලුම් විදාලන පොකුරු නිති යුසුදු කරවන රාධාදෝනුම යමුනාගන්තෙර රාධාදෝනුම යමුනාගන්තෙර සුඟ මුළු බඳ කොමල නර්තන මානෙතුයු වලට සීමා කළ මැන ඉංග සුඟ මුළු බඳ කොමල නර්තන මානෙතුයු වලට සීමා කළ මැන කරලිය පාමුල දැස අඳුරු කර රාධාවෙනි නුඹ එනු මැන මා වෙත
රාධාවෙනි නුඹ එනු මැනමා වෙත නර්තන ලීලා මාමන බන්ධන නෙතු සිතු මායා අංජන ගල්වන සිතුවිලි ගඟදිය නිබඳ කලම්බන රාධාදෝ නුඹ යමුනා ගන්තෙර රාධාදෝ නුඹ යමුනා ගන්තෙර රාධාදෝ නුඹ යමුනා ගන්තෙර